රෙකෝඩ් එක දාගන්නවද? හරි. පාඩමේ නම ලියා ගන්න ව්‍යාපාර පරිසරය තුල එහෙම නැත්නම් ව්‍යාපාර පරිසරයට අදාළ ව්‍යාපාර පරිසරයට අදාළ ප්‍රධාන වැරදි සහ නැත්නම් ප්‍රධාන වැරදි සහ නව රෙගුලාසි හරි මේ පාඩමේදී ළමයි කතා කරනවා ව්‍යාපාර ලෝකය තුල ගොඩාක් සාකච්ඡාවට ගන්න යම් තැන් කීපයක් මම එහෙම කියන්න හේතුව උදාහරණ කිව්වහම ඕගොල්ලොන්ට තේරෙයි මේ පාඩමේ කතා කරන එක දෙයක් තමයි බුද්ධිමය දේපල පනත මේකේ කතා කරන තව දෙයක් තමයි පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරී පනත මේකේ තව දෙයක් තමයි මුදල් විසුද්ධිකරණ පනත මේකේ තව එකක් තමයි ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත දැන් අපි මාතෘකාව විතරයි ලිව්වේ මාතෘකාව ලිව්ව මොකද්ද මාතෘකාව කියන්නේ පාඩමේ නම ව්‍යාපාර පරිසරයේ තුල ව්‍යාපාර පරිසරයට අදාළ ව්‍යාපාර පරිසරයට අදාළ ප්‍රධාන වැරදි හා නව රෙගුලාසි ව්‍යාපාර පරිසරයට අදාළ ප්‍රධාන වැරදි හා නව රෙගුලාසි එතන මම කිව්වා මේකේ මේ ව්‍යාපාර ලෝකයේ තැන් කීපයක් ගැන කතා කරනවා තැන් කියලා කියන්නේ මේ නීතිමය තැන් නෑ අපි ඒවනේ කතා කරන්නේ අපිට ඒවනේ වැදගත් වෙන්නේ එතකොට අර කලින් කතා කර පාඩම් වගේ නෙමෙයි මේකෙදි කරන්නේ මේ ව්‍යාපාර ලෝකේ අපිට නිරන්තරයෙන් හම්බෙන මම මේ අදහස් කරපු තැන් කියන ටික අන්න ඒ ගැන පොඩි අදහසක් ගන්න. ඒ කියන්නේ ව්‍යාපාර කරගෙන යද්දී මෙන්න මේ බුද්ධිමය දේවල් පනත බලපාන තරක් ව්‍යාපාරට එනවා. ව්‍යාපාර කරගෙන යද්දී ආනේ අමීෂා ඒ PDF එක නෙවෙයි ඒක කරනවා ඒක පොඩි පාඩමක් ඒක ගැටලුවක් නැහැ මම අර දාලා තියෙන PDF එක නෙවෙයි ඒක වෙලඳාම මේක මට කරන්න හිතුනේ මේකේ බර තැබීම වැඩි මේකෙන් ප්‍රශ්න එන එක සහ පාඩමක් ටිකක් ලොකුයි එතකොට ඔයගොල්ලොන්ට අර පාඩම් කරගන්න තව කල් ටිකක් වැඩිපුර හම්බ වෙන හින්දා මේක කරනවා මේක ටිකක් බර තැබීම වැඩි හින්දා හරි එතකොට කියමින් හිටියේ අර ව්‍යාපාරයකට එනවා බුද්ධිමය දේපල පනත වැදගත් තැනක් ව්‍යාපාරයකට එනවා පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය වැදගත් වෙන තැනක් ව්‍යාපාරයකට එනවා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු කරන තැනක් එතකොට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අදාළ වෙන තැනක් එනවා ව්‍යාපාරයට බලපානවා මුදල් විසුද්ධිකරණය කියන එක එතකොට මුදල් විසුද්ධිකරණ පනත බලපානවා අන්න එහෙම ව්‍යාපාරවලට බලපාන තවත් යම් නීතිමය තත්ත්වයන් කීපයක් ගැන තමයි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ තේරුණාද ඔන්න එතකොට ඒකේ අපි පාඩම කොටස් කීපයක් වශයෙන් කතා කරන්නේ ඒ හින්දා ඔයගොල්ලෝ මේකේ පළවෙනි එක ලියා ගන්න ටිකක් ලොකු ඉලක්කමක් දාලා එක කියලා. එක කියලා ටිකක් ලොකු ඉලක්කමක් දාලා මේකේම කොටස් හතරක් පහක් තියෙනවා හතරක් විතර ඔයාලා ඒ හින්දා මේකේ එක දාගන්න ලොකු ඉලක්කමක් දාලා වෙන පාටකින් ලියාගත්තත් කමක් නැහැ.
2003 අංක 36 දරන අංක 36 දරන බුද්ධිමය දේපල පනත බුද්ධිමය දේපල පනත හරි දැන් අපි ඉස්සරෝම දැනන් ඉන්න ඕනි මොකක්ද මේ බුද්ධිමය දේපලක් කියන්නේ කියලා. ඒ වචනේම යම් අන්තර්ගතයක් තියෙනවා බුද්ධිමය කියන වචනය තුල. ඒ කියන්නේ මිනිසෙකුගේ බුද්ධිය. එහෙමනම් මෙන්න මේ මිනිසෙකුගේ බුද්ධිය මෙහෙवला කරනු ලබන යම් නිර්මාණයක් සම්බන්ධව ඔහුට යම් හිමිකමක් ලැබෙන්න ඕනේ. අපි අපේ බුද්ධිය මෙහෙवला යම් නිර්මාණයක් කරොත් එයි අයිති අපිට ලැබෙන්න එපාය. මොකද අපි අපේ බුද්ධිය මෙහෙवलाනේ කරේ. අන්න ඒ අයිතිය ලබා දීම සහ ඔය කියන්නා වූ බුද්ධිමය දේපල කියන ඒවට ආරක්ෂාව මෙන්ම නෛතික තත්වයක් ළඟා කරලා දෙන්න තමයි මෙන්න මේ පනත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ බුද්ධිමය දේපල වලට බලපාන නීති පනවන එක ඊට පස්සේ මේ බුද්ධිමය දේපල ලියාපදිංචි කරන එක මේ බුද්ධිමය දේපල පාලනය කරන එක මේවට අවශ්‍ය නිසි ක්‍රියාපටිපාටියක් හදන එක මෙන්න මේ වගේ කාරණා ටිකක් කිරීම උදෙසා ඇති කරගත්තු පනතක් තමයි බුද්ධිමය දේපල පනත කියලා කියන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් එයි බුද්ධිමය දේපල පනත යටතේ මොනවද ගන්නෙ අපි? මොනවද මේ බුද්ධිය වේසවලා කරන වැඩ කිව්වහම මොනවද තියෙන්නේ? ඒ තමයි දැන් මෙහෙම හිතන්නකෝ. කෙනෙක් පොතක් ලියනවා. ඒක යාගේ බුද්ධියෙන් එයා ලියන්නේ. අන්න ඒකට ලැබෙනවා ප්‍රකාශන අයිතිය. තව කෙනෙක් යම් අලුත් නිෂ්පාදනයක් කරනවා. උදාහරණයක් ඇටියට කෙනෙක් හොයාගන්නවා අපි හිතමුකෝ කොවිඩ් චෙක් කරන්න යම් උපකරණයක්. නිකන් සරල එකක්, ලේසි එකක්, ඔය PCR වගේ නැතුව. තව කෙනෙක් නිෂ්පාදනය කරනවා නව තාක්ෂණයක් ඔස්සේ මෝටර රථයක්. අන්න ඒගොල්ලොන්ට ලැබෙනවා එතකොට පේටන්ට් කියලා එකක්. පේටන්ට් එක කියලා එකක් හම්බෙන්නේ. නේද? ඒකට ස්වාධිකාරය කියලාත් කියනවා ඕන්න. අන්න ඒ වගේ කෙනෙක් තමන්ගේ මේ දැනුම යොදවලා බුද්ධිය යොදවලා බුද්ධිය මෙහෙवला යම් දෙයක් කරොත් යම් නිර්මාණයක් කරොත් අන්න ඒකට අදාළ වෙන නීතියට කියනවා බුද්ධිමය දේපල පනත කියලා. ඒ කියන්නේ ඒකට අදාළ නීතිය සපයන්න නිර්මාණය කරපු පනත බුද්ධිමය දේපල පනත. ඇත්තට මෙහෙම එකක් තියෙන්න එපාය. දැන් මොකද තව මේකට වැටෙනවනේ මේ වෙළඳ ලකුණු හා වෙළඳ නාම. දැන් අපේ ව්‍යාපාරයට අපි වෙළඳ ලකුණක් දැම්මොත් එහෙම ඒකත් මේ බුද්ධිමය දේපල පනතයක් ඒවටනේ. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම නීතියක් නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? අපි අපේ බුද්ධිය මෙහෙवला වේසවලා නිර්මාණය කරන දේ අනිත්තුම් බුද්ධියක් නැති මන්ද බුද්ධිකයෙක් වුණත් ඒක හොරකම් කරන්න පුළුවන්. ඒක උට භාවිතා කරන්න පුළුවන්. මම අමාරුවෙන් මහන්සියෙන් පොතක් ලියනවා. ඒක අරගෙන තව එකෙක් උගේ වගේ ඒක පොත දානවා එළියට. අන්න ඒ වගේ මේ බුද්ධිමය දේපල කියන එකට අදාළ කරන නීති සපයන්න තමයි මේ බුද්ධිමය දේපල පනත නිර්මාණය වෙන්නේ. හරි. මං හිතනවා මේක එහෙම තේරෙන්නේ නැති කියලා. අපි එහෙනම් ලියමු මෙන්න මෙහෙම.
බුද්ධිමය දේපල සඳහා බලපාන බුද්ධිමය දේපල සඳහා බලපාන නීති පැනවීම කොමාවක් ලියාපදිංචි කිරීම ලියාපදිංචි කිරීම පාලනය කිරීම හා විධිමත් කිරීම පාලනය කිරීම හා විධිමත් කිරීම සඳහා විධිමත් කිරීම සඳහා කාර්යක්ෂම ක්‍රියාපටිපාටියක් නීතිය මගින් හඳුන්වා දීම නීතිය මගින් හඳුන්වා දීම කමාවක් අධ්‍යක්ෂක ජෙනරාල් ධූරය ඇති කිරීම අධ්‍යක්ෂක ජෙනරාල් ධූරය ඇති කිරීම සහ අනුශාංගික නීති පැනවීමේ අරමුණින් අනුශාංගික කාරණා සම්බන්ධ නීති පැනවීමේ අරමුණින් හඳුන්වා දුන් පනතකි ඉක්මනට ලියමු ළමයි ඊළඟට ලියන්න අනුමාර්තුකාවක් බුද්ධිමය දේපල යනු කියලා හරි එයත් ලියන්න මිනිසෙකු තම බුද්ධිය මෙහෙවා කරනු ලබන නිර්මාණයක් මිනිසෙකු තම බුද්ධිය මෙහෙවා කරනු ලබන නිර්මාණයක්
බුද්ධිමය දේපලක් ලෙස හැඳින්වේ. බුද්ධිමය දේපලක් ලෙස හැඳින්වේ. ඒ අනුව පහත බුද්ධිමය දේපල මෙම පනත යටතේ අදාළ වේ. බුද්ධිමය දේපල මෙම පනත යටතේ අදාළ වේ. ලියමු පල්ලෙන් පල්ලට මේක ලියා ගන්න ළමයි A B C දාලා ලියන්න. A ප්‍රකාශන අයිතිය, B කාර්මික සැලසුම්, C පේටන්ට් ඇලයිරක් ස්වාධිකාරය, D වෙළඳ නාම හා ලකුණු, ඊළඟ සංයුක්ත පරිපථයක් සඳහා වූ පිරියත සැලසුම්, අන්තිම එක භූගෝලීය දර්ශක, හරි ඕකේ එක ලියන්න මාතෘකාවක් විදිහට එක කියන දැන් A කියලා දාගන්න. එතකොට නේද පැටලෙන්නේ නැත්තේ. A කියලා දාගන්න ප්‍රකාශන අයිතිය. හරි මේ ප්‍රකාශන අයිතියක් කියන ළමයි අපි ගත්තොත් එහෙම යම් කලාත්මක දෙයක්, යම් විද්‍යාත්මක දෙයක්, නැත්නම් යම් ශාස්ත්‍රීය දෙයක් මෙන්න මේ වගේ කාර්යයන් වල ඉන්න නිර්මාණකරුවෝ ඒ නිර්මාණ සම්බන්ධයෙන් යම් වැදගත් දෙයක්, ඒ කියන්නේ ආර්ථික වශයෙන් වැදගත් වෙන්න පුළුවන්, සදාචාරාත්මක වශයෙන් වැදගත් වෙන්න පුළුවන්. අනේ වැදගත් දෙයක් නිර්මාණය කරපුවාම ඒකට කියනවා ප්‍රකාශනයක් කියලා. යන්න ඒ ප්‍රකාශනයට ලැබෙන නෛතික අයිතියට කියනවා ප්‍රකාශන අයිතිය කියලා. එතකොට ලංකාවේ එහෙම ප්‍රකාශන අයිතිය ලැබෙන ගොඩාක් ඒවා තියෙනවා. ඒ හින්දා අපි මේ නිර්වචනය හැඳින්වීම ලියලා එහෙම ලංකාවේ ප්‍රකාශන අයිතිය හම්බෙන දේවලුත් ලියමු. ලියන්න මෙන්න මෙහෙම ශාස්ත්‍රීය කමාවක්
कलात्मक हा विद्यात्मक कार्यांहि कलात्मक हा विद्यात्मक कार्यांहि निर्माणकरुवन्ट එකී නිර්මාණ සම්බන්ධයෙන් ඇති එකී නිර්මාණ සම්බන්ධයෙන් නැති ආර්ථික හා සදාචාරාත්මක අයිතීන් ආර්ථික හා සදාචාරාත්මක අයිතීන් ප්‍රකාශන අයිතීන් ලෙස හැඳින්වේ. ප්‍රකාශන අයිතීන් ලෙස හැඳින්වේ. ඒ අනුව පහත දෑ සඳහා ප්‍රකාශන අයිතිය ලබාගත හැක. හරි දැන් පල්ලෙහාන් ලියමු මම මේ කියන ටික පල්ලෙහාන් ලියන්න මං ඊළඟ එක කියලා කිව්වහම රූල මාරු කරලා දෙවෙනි එක ලියන්න එතකන් මම කියන එක ලියන්න මොකද මේ අර එක කැටගරි එක ගොඩක් වැටෙනවා මේකේ ඒක ලියුවහම තේරෙයි ලියන්න ඒ යටතේ ඉස්සරොම පොත් පත්‍රිකා ලිපි පරිගණක වැඩසටහන් හා වෙනත් ලිපි පරිගණක වැඩසටහන් හා වෙනත් ලිපි ඊළඟ එක ලියමු කතා දේශන ඇමතීම් අනුශාසනා සහ වෙනත් වාචික කෘති ඊළඟ එක නාටකීය හෝ ගීත නාටකීය කෘති ඊළඟ එක සංගීතයේ සමග ගයන වචන ඇතුළත් වන හෝ සංගීතය සමග ගයන වචන ඇතුළත් වන හෝ නොවන සංගීතමය කෘති
ඊළඟ එක චිත්‍ර පින්තාරු කිරීම මූර්ති කැටයම් සහ වෙනත් කලාත්මක කෘති ඊළඟ එක ඡායාරූප හරි ඊගාව ලියන්න වෙනම ඉහත දක්වන ලද ආරක්ෂිත කෘතියක නිර්මාණකරුට එම කෘතිය ප්‍රතිනිෂ්පාදනය කිරීමට විකිණීමට කුලියට දීමට පරිවර්තනය කිරීමට ඇති අයිතිය ආර්ථික අයිතිවාසිකම් වන අතර විකෘති කිරීමකට අංග ඡේදනයකට ඒ කියන්නේ කොටසක් ඉවත් කිරීම අංග ඡේදනයකට හෝ හීනකාරක ක්‍රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම
විරෝධය පෑමේ අයිතිවාසිකම සදාචාරාත්මක අයිතිවාසිකම වේ. සදාචාරාත්මක අයිතිවාසිකම වේ. ඒ ලියන එකටම ලියන්න. මෙය අයිති පුද්ගලයා පුද්ගලයාගේ එහෙම නෙමෙයි මේ අයිති පුද්ගලයාගේ ජීවිත කාලය සහ මරණයෙන් පසු වසර 70ක් පුරා මෙම අයිතිය බලපැවැත්වේ. මෙම අයිතිය බලපැවැත්වේ. මෙම අයිතිය බලපැවැත්වේ. හරි. මේ ප්‍රකාශන අයිතිය ගැන අපි ලියමු B කාර්මික සැලසුම්. කාර්මික සැලසුම් මේ කාර්මික සැලැස්මක් කියන්නේ ළමයි භාණ්ඩයක අලංකරණය සහ සෞන්දර්යාත්මක ලක්ෂණ පිළිබඳ සැලැස්මක්. ඒ කියන්නේ යම් භාණ්ඩයක අලංකාර සහ සෞන්දර්යාත්මක භාවය වැඩි කිරීමට යම් කෙනෙකුම සොයාගත් මාර්ගයක් විය යුතුයි. පවතින එකක වැඩි දියුණු කිරීමක් නෙවෙයි. පවතින එකක වැඩි දියුණු කිරීමක් නෙවෙයි. අලුතින්ම හොයාගත් එකක් වෙන්න ඕනි. හරි. හරි. අපි ඒක ලියමු. යන්න කාර්මික සැලසුමක් යනු කාර්මික සැලසුමක් යනු භාණ්ඩයක අලංකරණය හා භාණ්ඩයක අලංකරණය හා භාණ්ඩයක අලංකරණය හා සෞන්දර්යාත්මක ලක්ෂණ පිළිබඳව වූ සැලැස්මකි. සෞන්දර්යාත්මක ලක්ෂණ පිළිබඳ වූ සැලැස්මකි.
වෙනම ලියන්න පහත අවස්ථාවන්හිදී කාර්මික සැලසුම් සඳහා ලියාපදිංචිය හිමි නොවේ.